right. එතකොට මම ඉස්සල්ලාම දාගන්නවා රිසර්ච් කියන වගුව. මේකෙන් ප්‍රතිඵල කොහොමද තියෙන්නේ? එහෙනම් මේ වගුව අනිවාර්යෙන් ඕනේ. ඊට පස්සේ ළමයාගේ නම ගන්න ඕනේ නම් මට සිද්ධ වෙනවා ස්ටුඩන්ට් කියන වගුව දාගන්න. බලන්න මෙන්න මේකෙදි රිලේෂන්ෂිප් එකක් හැදුනේ නැහැ. හරි එහෙම වුණොත් අපිට හදන්න වෙනවා. ඊගාවට මම දාගන්නවා සබ්ජෙක්ට් එකේ නම. ඔන්න සබ්ජෙක්ට් කියන එකක් දාගන්න. මෙයාගෙත් හැදුන්නේ නැහැ. ওই දෙක හැදෙන්නේ නැති වෙන්න හේතුව මෙන්න මේ වය දාපු data type එහෙම එකට එකක් වෙනස් ඇති. එක දැන් එක්සැම්පල් එකක් විදිහට අපි හිතමුකෝ මෙහෙම මේ එක තැනක සබ්ජෙක්ට් ID විදිහට ඉලක්කමක් දාලා නම්බර්ස් දාලා අනිත් තැන සබ්ජෙක්ට් ID විදිහට ටෙක්ස්ට් කියලා දාලා තිබොත් අර ඔටෝමැටිකලි හැදෙන්නේ නැහැ. දෙකේම සරල සම ෆීල්ඩ් තිබුණොත් එයා ඔටෝමැටිකලි හදා ගන්නවා. කොහොමුණත් මෙතන හදාගත්තේ නැහැනේ. ඒ හින්දා මම හදනවා. මෙන්න බලන්න මම මෙයාව රිසර්ච් කියන එක නම් මැදට දාගන්නම්. එහෙම ක්ලික් කරලා ඔන්න දැන් මං ගාව තියෙනවා වගු 3ක්. රිසර්ච් කියන වගුවයි ස්ටුඩන්ට් කියන වගුවයි දෙක සම්බන්ධ වෙනවා ඉන්ඩෙක්ස් කියන්නේ. මෙන්න මම මෙහෙම ඇදගෙන ගිහිල්ලා මේ ඉන්ඩෙක්ස් කියන එක උඩට මේක දැම්මා. බලන්න එතකොට දැන් රිසර්ච් වගුවයි ස්ටුඩන්ට් වගුවයි අතර රිලේෂන්ෂිප් එකක් හැදුනා. ඊගාවට සබ්ජෙක්ට් වගුවයි රිසර්ච් වගුවයි කියන දෙකේ ෆොරින් කී එක වෙන්නේ සබ්ජෙක්ට් ID. එහෙනම් මෙන්න මෙතනින් ගිහිල්ලා ඒකත් ඇදලා දැම්මා. දැන් බලන්න වගු තුන අතර රිලේෂන්ෂිප් ටිකක් තියෙනවා. මේ රිලේෂන්ෂිප් හැදුවයින් පස්සේ තමයි වගු වලින් දත්ත ගන්න පුළුවන් වෙන්නේ. දැන් මට ඕනේ දැන් බලන්න මේ දැන් මෙන්න මේ අවස්ථාවේදී මෙතන ලිස්ට් එක ගත්තම මේ ලිස්ට් එක ගත්තම විස්තර ගොඩාක් තියෙනවා. මේකෙන් හොයාගන්න අමාරු නම් අපි කරන්නේ ඉස්සල්ලාම වගුව තෝරගන්න. මට ඕනේ ඉස්සල්ලාම ළමයාගේ නම. ළමයාගේ නම තියෙන ස්ටුඩන්ට් වගුවේ. එහෙනම් ස්ටුඩන්ට් වගුවේ ඔන්න නම කියන එක ගත්තා. ඊගාවට මට ඕනේ විෂයාංකය. සබ්ජෙක්ට් කියන වගුවෙන් සබ්ජෙක්ට් එකේ නම ඕනේ වෙනවා. ඊගාවට රිසර්ච් කියන වගුවෙන් එයාගේ ප්‍රතිඵලය රිසර්ච් කියන එක ඕනේ වෙනවා. දැන් එතකොට මෙන්න මම වගු 3ක ස්ටුඩන්ට් සබ්ජෙක්ට් රිසර්ච් මෙන්න මේ වගු තුනේම එකතුවක් විදිහට තියෙන මේ query එකක් තමයි හදලා තියෙන්නේ. මම මෙතනින් මේක රන් කරනවා. මෙහෙම රන් කියලා දීපු ගාම බලන්න මෙන්න ඇවිත් තියෙනවා ළමයාගේ නම සබ්ජෙක්ට් එකේ නම රිසර්ච් එක. සමාධි කියන එක්කෙනා ICT වලට ලකුණු 60යිලු. සමාධි කියන එක්කෙනා ඉංග්‍රීසි වලට 80යිලු. පහන් කියන එක්කෙනා ICT වලට 50යිලු. තවත් එහාට ගිහින් මෙයාගේ ඉස්කෝලෙත් ඕනේ වුණොත් එහෙම. මුලට මෙයාගේ ඉස්කෝලෙත් දාගන්න වුණොත් ඒත් කිසි ප්‍රශ්නයක් නැහැ අපිට ওই වැඩේ කරගන්න පුළුවන් නේ. හැබැයි ඉස්කෝලේ දාගන්න මෙතන ඉස්කෝලේ නම තියෙන වගුවක් නැහැ. මං එහෙනම් show table කියලා ස්කූල් කියන එකක් දාගන්න. මේ ස්කූල් නම් ටක් ගාලා ඔටෝමැටිකලි ආ හදාගත්තා නේ. මෙහෙම දාගත්තා. මම හිතනවා මට ඉස්කෝලෙත් ඕනේ කියලා. ඉස්කෝලේ තියෙන්නේ ස්කූල් කියන වගුවේ. එහෙනම් මම ස්කූල් කියන වගුව ගන්නවා. ස්කූල් කියන වගුවෙන් ඉස්කෝලේ නම ගන්න. මේක ගෙනින් මම මුලට දැම්මා. හරි. දැන් මේක රන් කරොත් එහෙම බලන්න මේ වගුවේ ඉස්කෝලේ නම ඇවිත් තියෙනවා. ළමයාගේ නම ඇවිත් තියෙනවා. සබ්ජෙක්ට් එක තියෙනවා. ප්‍රතිඵලය තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට වගු කිහිපයකින් දත්ත ගන්න අපිට මේ වැඩේ කරගන්න පුළුවන්. ඒ සඳහා මම මේ වගේ මෙන්න මේ වගේ රිලේෂන්ෂිප් ටිකක් හදලා ඊට පස්සේ මේ වගුවේ හැදුවා. මම මේකට ආයි විශේෂයෙන් ලියන්න යන්නේ නැහැ. මං හිතනවා බලාගෙන හිටියා කියලා. බලාගෙන හිටියත් නම් පුළුවන් වෙන එකකුත් නැහැ. එක්සෑම් එක ලියන්න කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඔයගොල්ලන්ට. නමුත් ඇක්සස් පුළුවන් වෙන්න ඕන නම් පොඩ්ඩක් ඇක්සස් දාගෙන මේ වගේ දේවල් හදන්න ඕන. හදන්න යද්දි ප්‍රශ්න ගොඩක් තියෙයි. එකක් ඕගොල්ලන්ට අමතක වෙනවා අනිවාර්යයෙන්ම මෙන්න මේ රිලේෂන්ෂිප් හදන්න අමතක වෙනවා. රිලේෂන්ෂිප් එකක් නැති වුණොත් එහෙම අනිවාර්යෙන් එරර් මැසේජ් එකක් එනවා. හරි. එතකොට ඒ වගේ සාමාන්‍ය බල මොන මේ ටිකක් හදාගෙන යන්න අඩුපාඩු මොනවා හරි තිබුණොත් අහන්න ඒ දේවල් ටික කරමු. right. මම ඊගාවට යනවා. මම අන්තිමට තව වෙනස් කරන දේවල් ටිකකට යන්නම්. මේක මම සර්ව් කරන්න නැහැ. ක්ලෝස් කරලා දැම්මා. ඊගාවට අපිට තියෙනවා අපේ ගේ හැටියට දත්ත මැකීම. අපිට පුළුවන් ඩේටාබේස් එකක් කියලා කියන්නේ දත්ත ඇතුළත් කිරීමක් සහ දත්ත මැකීම කියන දෙකම කරන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම නැතුව ඩේටා දාගෙන යනවා
හැබැයි කවදාවත් මකන්න බැරි නම් ඒ database එකේ ප්‍රශ්නයක්. මොකද ඒකේ දත්ත පිරෙනවා අවශ්‍ය අවස්ථාවකදී අපිට අවශ්‍ය විදිහට මේන්ටේන් කරගන්න බෑ මේ data ටික. ඒ හේතුව හින්දා database එකක් වුණොත් අනිවාර්යෙන් දත්ත මැකීමේ හැකියාවක් තියෙන්න ඕනේ. එතන delete කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. අපි බලමු කොහොමද delete කරන්න කියලා කොන්දේසියක් දීලා. හරි. right. ඔන්න මම මෙතනින් ඕපන් කරගන්නම් subject කියන table එක ඕපන් කරගන්නම්කො. මෙන්න subject කියන table එක තියෙනවා. මේ subject කියන table එකේ මට මොකක් හරි එකක් මකන්න ඕනේ. ප්‍රශ්නේ තියෙන්නේ මෙතන මකන්න නම් මෙහෙම right click කරලා delete කියලා දීපුවම ඒ code එක මැකෙනවා. හැබැයි මම කතා කරන්නේ මේ වගේ චූටි දත්ත 4ක් 5ක් තියෙන table එකක් ගැන නෙමෙයි. දත්ත ලක්ෂ ගාණක් තියෙන table එක දැන් අපි උදාහරණයක් හිතමු මෙතන තියෙනවා ස්ටුඩන්ට් කියලා table එක. මේ ස්ටුඩන්ට් කියන table එකේ මෙන්න ළමයි ටිකක් ඉන්නවා. මේ GCC කට්ටියක් ඉන්නවනේ. ගිනිගත්තෙන් සෙන්ට්‍රල් කොලෙජ්. මේ වගුවේ අපි හිතමු ළමයි ලක්ෂයක් විතර ඉන්නවා. මුළු ලංකාවෙම O level කරන ළමයි ටික. ඕක ඇත්ත ගිනිගත්තෙන් ඉස්කෝල ළමයිනුත් 1500ක් විතර ඉන්නවා. ඒගොල්ලෝ තැන් තැන් වල මේ එක එක රෝ වල මේ කට්ටියගේ විස්තර ටික තියෙයි. එතකොට මේ කට්ටිය මකලා මේ database එකෙන් අයින් කරන්න ඕනේ වුණොත් අර විදිහට මෙතන right click කරලා delete කර කර යන්න ගියොත් එහෙම 1000 data 1500ක් හොය හොයා මකන්න වෙනවා. අපි එතකොට කරන්නේ එහෙම නැතුව මේ data ටික මොකක් හරි කොන්දේසියක් දීලා ඒ කොන්දේසියට යටත් කරලා මකන්න හදනවා. බලන්න එතකොට create කියන එකට ගිහිල්ලා මම ඉස්සෙල්ලා විදිහටම query design කියන තැනට යනවා. මකන්න ඕනේ ළමයිනේ. මම student කියන table එක දාගන්නවා. sorry subject එක වැටනේ student කියන එක දාගන්නවා. ඉන්න student කියන එක දාගත්තා. subject කියන එක right click කරලා remove කරලා දාන්න. මෙන්න student කියන table එක තියෙනවා. දැන් මම හදන්න යන්නේ මකන වගුවක්. එහෙනම් design එකේ තියෙනවා delete කියලා තැන. ওই delete කියන එක මම තෝරන්න ඕනේ මකන්න ඕනේ නම්. එතකොට මකන්නේ මොනවද? මම මෙතනින් තෝරනවා. කොන්දේසියක් දෙනවා. student.all කියලා දෙනවා. මෙතනින් අවශ්‍ය කොන්දේසිය තෝරන්න මම කරන්නේ school ID කියන එක තේරුවා. school ID එක තෝරනවා. තෝරලා ඉවරලා මෙතන දෙනවා criteria කියන තැන GCC කියලා. මෙහෙම දීලා රන් කරොත් එහෙනම් මොකද වෙන්නේ? මැකෙනවා ඈ. ආයෙ මැකුණායින් පස්සේ ආයෙ රිකවර් කරන්න බෑ අන්ඩු කරන්න එහෙම බෑ database එකකදී. මෙන්න මම run කියලා දුන්නා. හරි. run කියලා දීපම යා කියනවා ඔයා rows දෙකක් මකන්න. මෙතනින් කියන rows ගානත් rows දෙකක් මකන්න යන්නේ මේ ටික මකන්නද කියලා. මම මේක yes කියලා දුන්නොත් බලන්න මෙන්න student කියන වගුවේ. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ වගුවේ මේ deleted කියලා rows දෙකක් ඇවිත් තියෙනවා. දැන් GCC කට්ටිය මේකේ නැහැ. හරි. එතකොට මේ විදිහට මට කොන්දේසියක් දීලා මේ වගේ එකක් මකලා දාන්න පුළුවන්. right. ඒක කරේ එතකොට අපි මේකේ ලිව්වා මෙන්න query එකට ගිහිල්ලා ඉවරලා query එකේ ලිව්වා පළවෙනි වැඩේ කරේ design කියන එකෙන් delete query එකක් කියන එකක් තේරුවා නේ. delete කියන අවස්ථාව තෝරලා ඊට පස්සේ සාමාන්‍යයෙන් අපිට අර ඉස්සෙල්ලා විදිහටම criteria එකක් දුන්නා. අපිට පුළුවන් දැන් එහෙනම් මේ criteria කියන එකේ ලකුණු 100ට වැඩි ළමයි ටික මකලා දාන්න. ලකුණු 35ට අඩු ළමයි ටික මකලා දාන්න. ඔන්න ඔය වගේ මොනවා හරි කොන්දේසි ටිකක් දෙන්න පුළුවන්. හරි. එතකොට මේ වගුවට මම හිතන විදිහට අපිට පස්සේ ප්‍රශ්නයක් වෙයි. මම මෙතෙන් දාන්නම් 100 කියලා කෙනෙක්. එයාගේ නම නම් මට මතක නෑ. අපි නිකන් සමන් කියලා දාමුකෝ. සමන් කියලා දැම්මා. යා GCC ඊට පස්සේ 100 200 300 කෙනෙක් කියලා නේ 300 කියන කෙනා මොකක්ද තිබ්බේ මට මතක නම මොකක් වුණක් කමන්නේ නැහැ බවන්ත තමයි තිබ්බේ මෙහෙම තිබ්බා යත් GCC කියලා තිබ්බා මම මෙහෙම data එකක් දැම්මා මොකද මට ඉස්සරහදී ඕනේ වෙයි කියලා හිතලා right කොහොම වුණත් delete query එකක් හැදුවේ මේ විදිහට එහෙමනම් ඊගාව එක පොඩ්ඩක් අපි ලියාගමු කොන්දේසියක් යටතේ වගුවක පවතින දත්ත මැකීම. නිකම්ම දත්ත මැකීම කිව්වත් කමන්නේ. කොන්දේසියක් යටතේ වගුවක පවතින දත්ත මැකීම.
right ඒකේ ස්ටෙප් දෙකක් විතර ලියමු අපි අර ඉස්සරලා ලියපු ස්ටෙප් එකකුත් එක්ක මෙහිදී create query design අවස්ථාවට ගොස් මෙහිදී create query design අවස්ථාවට ගොස් අවශ්‍ය වගුව ඇතුළත් කරගන්න. අවශ්‍ය වගුව ඇතුළත් කරගන්න. ඊගව රූලෙන් ඉන්පසු ලැබෙන ඩිසයින් මෙනුව තුළින් ඉන්පසු ලැබෙන ඩිසයින් මෙනුව තුළින් delete අවස්ථාව තෝරන්න. delete අවස්ථාව තෝරන්න. right ඊට පස්සේ ඊගව රූලෙන් ආයෙ මුකුත් නෙමෙයි අවශ්‍ය කොන්දේසි ලබා දී කුවරිය නිර්මාණය කරන්න කියලා ලියන්නේ. අවශ්‍ය නම් විතරක් ඒ රූල ලියා ගන්න. අවශ්‍ය කොන්දේසි ලබා දී විමසුම කුවරිය කියන එක විමසුම සකසා ගන්න. අවශ්‍ය කොන්දේසි ලබා දී විමසුම සකසා ගන්න. හරි. එතකොට මීට අමතරව ඉස්සෙල්ලා මං කියවනේ මෙහෙම දැන් මෙහෙම හැදුවොත් එහෙම මේකෙන් පුළුවන් වෙන්නේ ගිනිගත්තෙන් සෙන්ටරල් එකේ ළමයි මකන්න විතරයිනේ. මම මෙතෙන්ට කොටු වරහණක් දැම්මොත් එහෙම කොටු වරහණක් දාලා enter school id නේද? school id කියලා දෙනවා. මෙහෙම දීලා මේ query එක දැම්මොත් එහෙම මට පුළුවන් මේක සර්ව් කරලා තියාගන්න. ඔන්න මම මේක delete කියලා දෙන්නම්කෝ. delete කියලා query එකක් delete student නේ std කියලා දැම්මා. delete student කියලා query එකක් හැදුවා. එතකොට ඔයගොල්ලන්ට පෙනේ මෙන්න මේ කෙලවරේ delete query. ඒක පොඩ්ඩක් වෙනස් විදිහට කතිරයක් එහෙම දාලා පෙන්නනවා. මෙන්න delete query කියන එක තියෙනවා. හරි. මට පුළුවන් එතකොට ඕකේ මේ delete query එක උඩ double click කරපුවාම delete query එක run කරන්න යන්න කියලා කියනවා. yes කියලා දෙනවා. මෙන්න මෙතෙන්ට ගිහිල්ලා ස්කෝල් එක නමක් ඇතුළත් කරොත් ඒ ස්කෝල මේකේ AMB කියලා ID එකනේ අපිට ගහන්න කිව්වේ. මොකද ID එකටනේ කෝඩ් එක දුන්නේ. AMB කියලා ගැහුවොත් එහෙම අඹගමු ස්කෝලේ ඉන්න ළමයි ටිකගේ ඔක්කොම විස්තර ටික මැකිලා යනවා. මෙතන GCC කියලා ගැහුවොත් ඒ ටිකත් මැකිලා. ඒ විදිහට මට data ටික මකන්න අවශ්‍ය නම දීලා මකන්න අවශ්‍ය ID එකක් දීලා මකන්න ඔන්න ඔය විදිහට query එකක් හදාගන්න පුළුවන්. එතකොට ඒ query එක හැදුවේ ඉස්සෙල්ලා විදිහට මම කොටු වරහණක් දාලා criteria එක තියෙන තැන මුකුත් නැතුව මෙහෙම කොන්දේසියක් මේ කොටු වරහණක් දාලා ඇතුලේ නිකන් මැසේජ් එකක් දැම්මම මම. හරි. එතකොට අපිට ඕනේ විදිහට එන කොන්දේසියක් යටතේ මොනවා හරි මකන්න ඕනොත් මේ වගේ දෙයක් පාවිච්චි කරා හැකියි. හරි. දැන් ඔයගොල්ලෝ සාමාන්‍ය මේක පාවිච්චි කරලා ඔය අපි හිතමු කඩේක චූටි බිලින් සිස්ටම් එකක් වගේ එකක් හදනවා කියලා ඇක්සස් පාවිච්චි කරලා. එතකොට ඒ වගේ වෙලාවකදී අපිට සිද්ධ වෙනවා අවශ්‍ය බඩු මොනවා හරි දෙයක් අයින් කරනවා නම් ඒ වගේ වෙලාවකදී ඒක මකලා දාන්න. හරි. ඩේටාබේස් එකට දත්ත ඇතුළත් කරන්න සාමාන්‍ය ෆෝම් එක. මකන්න නම් අපිට මේ වගේ අවස්ථාවක් පාවිච්චි කරන්න වෙනවා. හරි.
කුවරියක් හදලා කුවරියකින් තමයි අපිට අවශ්‍ය தත්ත මකන්න වෙන්නේ. right. එතකොට delete කුවරියක ඔය විදිහට වැඩ කරනවා. අපිට තියෙනවා තව එක කුවරියක්. හරි. ඊගාව එක තමයි දත්ත වෙනස් කිරීම අප්ඩේට් කරනවා කියන එක. හරි. එහෙමනම් ඊගාව එක ලියාගමු අපි. කොන්දේසියක් යටතේ දත්ත වෙනස් කිරීම. කොන්දේසියක් යටතේ දත්ත වෙනස් කිරීම. හරි. මේකත් කරන විදිහ බලමු අපි. මේකත් අර ඉස්සල්ලා delete query එක වගේම තමයි. හරි. අපි යනවා සාමාන්‍ය විදිහටම create ගිහිල්ලා query design යනවා. ගිහිල්ලා update වෙනස් කරන්න අවශ්‍ය වෙන query එක ගාවට යනවා. මෙන්න මම යන්නම් resource කියන query එකට. resource කියන query එකට ගිහිල්ලා ඉවර වෙලා බලන්න ඉස්සල්ලා අපි පාවිච්චි කරේ delete කියන query එකනේ. මම පාවිච්චි කරනවා update කියන එක. දැන් update query එකක් පාවිච්චි කරලා තියෙනවා. update query එකක් ගත්තයින් පස්සේ මෙන්න මම තෝරන්න කියලා කියනවා. update කරන්න කියනවා මේ වගේ වෙන්නේ. resource එක update කරන්න තමයි තියෙන්නේ. මම resource කියන එකම ගන්නම්කෝ. මෙන්න මම මෙතනින් තේරුවා resource කියන එක. එතකොට එතන යට තියෙනවා ඉස්සෙල්ලා තිබුණ නෑ මෙන්න මේක update to කියලා. update to කියලා කියන්නේ වෙනස් කරන්න මෙන්න මේකට වෙනස් කරන්න කියලා. එතකොට අපි හිතමු මම මෙතන දානවා යම්කිසි වෙනස් නමක්. හරි. කොන්දේසියක් නැතුව නිකම්ම දැම්මොත් එහෙම තියෙන ටික ඔක්කොම වෙනස්. අපි මේකට 50යි කියලා දැම්මොත් මොකක් වෙයිද? මෙන්න මම 50යි කියලා දැම්මා. resource කියන වගුවේ resource ටික වෙනස් කරන්න 50යි කියලා. මෙහෙම දීලා මම මේක run කරන්න කියනවා. run කරපුවම මෙයා කියනවා මේ ටික වෙනස් කරන්න යන්නල්ලු. ඔන්න years කියලා දුන්නා. දැන් මාර වැඩේ වෙලා ඇත්තේ බලමු අපි මොකද වෙලා තියෙන්නේ කියලා. මෙන්න resource කියන වගුව. මේ resource කියන වගුවේ ලකුණු ටික ඔක්කොම 50 වෙලා. හරි. එතකොට අපිට තියෙන දේවල් ටික මෙහෙම වෙනස් කරන්න පුළුවන්. හැබැයි මේ එකම දෙයකට ඕක වෙනස් කරොත් එහෙම අපිට හරි කරදරයක් නේද? කරදරයක් නෙවෙයි. ඇත්තට මෙහෙම වෙනස් වෙන්නේ නැහැ. ළමයි ටික ඔක්කොටම එක ලකුණු ටික දීලා නිකන් ඉන්නේ නැහනේ. එතකොට ඒ කියන්නේ අපි මේ හදපු query එක අපිට ඉච්චර ගැලපෙන එකක් නැති වෙයි. මෙහෙම දැම්ම. ඒ නිසා අපි කොන්දේසියක් දෙනවා. ලකුණු අපි හිතමු 35ට අඩු කට්ටියට. මෙහෙම දෙනවා. කුඩයි 50 නම් 50ට වඩා අඩුයි නම් ඒගොල්ලන්ට 50ක් දෙන්න. ප්‍රශ්නේ තියෙන්නේ මේ වගුවේ 50ට අඩු කට්ටිය හිටියේ නැද්ද කොහෙදනේ? 50ට අඩු කට්ටිය දාන්න ඈ. මෙන්න 35 කියලා එක්කෙනෙක් දැම්මා. තව එක්කෙනෙක් දැම්මා 30යි කියලා. මේ දෙන්නෙක් ඉන්නවා. 100 කියන එක්කෙනා 2 කියන සබ්ජෙක්ට් එකට ලකුණු 30ක් කරන් තියෙනවා. 200 කියන එක්කෙනා 35ක් කරන් තියෙනවා. හරි. අපි බලමු මේ query කරන් කරලා 50ට වඩා අඩු නම් 50 කරන්න. ඒකට හැම වෙලේම නෙමෙයි. ඉස්සල්ලා එකේ වගේ හැම වෙලේම වෙන්නේ නැහැ. 50ට අඩු අවස්ථාවලදී වෙනවා. ඔන්න මම මේක run කරනවා. run කරපුවම මෙයා අහනවා rows දෙකක් effect කරනවලු. බලමු resource කියන එකට ගිහිල්ලා බලන්න. අර ඉස්සල්ලා තිබ්බ 35ට අඩු කට්ටිය නැහැ. මෙන්න ඒ 35ට අඩුවෙන් තිබ්බ දෙන්නට 52ක් දීලා. එහෙනම් අපිට පුළුවන් query එක මේ විදිහට මොකක් හෝ කොන්දේසියක් දීලා යම්කිසි දෙයකට අප්ඩේට් කරන්න. දැන් අපි හිතමු මේක එච්චර ප්‍රශ්නයක් නෙවෙයිනේ. අපිට ඕනේ විදිහට මේක කරන්න පුළුවන්. අපි හිතමු මේ දැනට තියෙන ලකුණු වලට තව 10ක් එකතු කරලා දෙන්න. හැමෝටම ලකුණු 10ක් එකතු කරන්න කියලා කියනවා. එහෙම වුණොත් සාමාන්‍ය ඔයගොල්ලන් තියෙනවා දැනට තියෙන ලකුණු තමයි resource කියලා කියන්නේ. resource වලට ලකුණු 10ක් එකතු කරන්න කියලා කියන්නේ. හැබැයි අපි මේ පාවිච්චි කරන්නේ කොලම් එකක් නා. ඒක අපි ලියන්න ඕනේ කොටු වරහණක් ඇතුලේ. resource කොටු වරහණ වැහුවා ඒකට 10ක් එකතු කරන්න කියලා. එතකොට මේක බලාගන්න ඉස්සෙල්ලාම අපි
රිසාස් කියන වගුව බලමුකෝ. මෙන්න රිසාස් කියන වගුවේ තියෙන 50 50 60 55 80. 50 ඒවා තුනක් තියෙනවා 60ක් 75ක් 80ක් තියෙනවා. අපි බලමු මේ කුවරයක රන් කරලා. මේ කුවරයකේ මම කියලා තියෙන්නේ 50ට වඩා අඩු නම් කියලා මම කොන්දේසි අයින් කරන්නන්නේ. කොන්දේසි අයින් කළා සියලුම කට්ටියට ලකුණු 10ක් එකතු කරන්න කිව්වා. හරි. එතකොට බලමු මෙන්න මෙතෙන්ට ගිහිල්ලා. දැන් බලන්න ඉස්සෙල්ලා තිබ්බ 50 ටික නැති වෙලා තියෙනවානේ. 50 ටික ඔක්කොම 60 ඒවා වෙලා. 60 තිබ්බ එක 70ක් වෙලා. 75 තිබ්බ එක 85ක් වෙලා. ඊට පස්සේ මේක 95ක් වෙලා. එහෙනම් මෙන්න මේ විදිහට තියෙන தත්ත්වයක් යම් කිසි ගානකින් වැඩි කරන්න මේ වගේ ක්‍රමයක් පාවිච්චි කරන්න පුළුවන්. හරි. ඔයගොල්ලන්ට කිව්වොත් දැන් ඔය තියෙන කඩේක බඩු ටිකක් නම් මේ භාණ්ඩයක මිල 10%කින් අඩු කරන්න කියලා කිව්වොත් එහෙම කොහොමද කරන්නේ? දැනට තියෙන ලකුණු වලින් 100ට 10ක් අඩු කරන්න කියනවා. මොකද කරන්නේ ඔයගොල්ලෝ? සාමාන්‍ය ලකුණු වලින් 100ට 10ක් අඩු කරන්නේ කොහොමද? මේ අපි හිතමු අපි ගාව තියෙනවා භාණ්ඩයක් රුපියල් 300ට. මේ 300න් 100ට 10ක් හොයන්නේ කොහොමද අපි? මේක 100ට 10න් මෙහෙම වැඩි කරලන්නේ. හරි. හැබැයි එතකොට එන්නේ අඩු කරන මිල. එතකොට අපි කරන්න ඕනේ මේ මුළු මුදලෙන් මේක අඩු කරනවා නේද? 300න් අඩු කරන්න ඕනේ මෙන්න මේ අඩු කරන. එහෙම නැත්නම් වට්ටම් මුදල අඩු කරන්න ඕනේ මෙහෙමනේ. එහෙනම් අපි අර රිසාස් කියන එකේ ලියන්න ඕනේ රිසාස් වලින් අඩු කරන්න රිසාස් 100ට මෙච්චරක් වැඩි කරලා කියලා. හැබැයි ඕගොල්ලෝ සමහර විට ගණන් වලදී එහෙම පාවිච්චි කරලා ඇති මේ වගේ ප්‍රතිශතයක් මේවා කරනකොට මේක 100න් නේ. මේවා අර පුදු හරයක් අරගෙන මොකද්ද කරලා මේක අලුත් ක්‍රමයක් හදාගන්න. ඔයගොල්ලන්ට පුළුවන් මේ 300 කියන එක එළියට ගන්න නේ. මෙහෙම ගත්තයින් පස්සේ එක අඩු කිරීම 100ට 10 කියලා ඉතුරු වෙනවන්නේ. 100ට 10 කියලා ඉතුරු වෙනවා. එතකොට මෙතෙන්ට එනවා 300 කියන අර මුල තිබ්බ ගැනුම් මිලනේ. ඒක මම මේක 100 පොදු හරයේ විදිහට ගත්තයින් පස්සේ මෙතෙන්ට එනවා 100 අඩු කිරීම 10. හරි. එතකොට මෙතෙන්ට එනවා 300 වැඩි කිරීම 100න් 10ක් අඩු කරපුවා 90යි. 90 100න් බෙදපුවම 0.9යි. හරි. සාමාන්‍යයෙන් අපි කරන්නේ අර මේකේ මේ වගේ ප්‍රතිශතයක් වට්ටම් ප්‍රතිශතයක් එහෙම දෙනවා නම් එහෙම වට්ටම් ප්‍රතිශතය අඩු කරන්න ඕනේ. අඩු කරනකොට 100ට 10 නම් මේක ඇත්තටම 9යි බිඳුව කියලා එන්නේ නේ. 9යි බිඳුව කියලා දශම 9යි බිඳුවෙන් වැඩි කරලා වැඩක් නැහැ. ඒ හින්දා තමයි 9 දැම්මේ. 9යි බිඳුවෙන් වැඩි කරනවා. ඕගොල්ලන්ට 120ක් අඩු කරනවා කිව්වා නම් එහෙම 300 වැඩි කරනවා 0.8 නේ. 100ට 5ක් අඩු කරනවා කිව්වා 300 වැඩි කරන්න ඕනේ. ඔන්න 100ට 5ක් නම් ඔන්න ඒ 0.5 මම අඩු කරනවා. 0.95න් වැඩි කරනවා. ඕකෙම අනිත් පැත්තත් ඇති. ඔයගොල්ලෝ ඉගෙන ගන්න 100ට 10කින් වැඩි කරනවා කියලා කිව්වොත් එහෙම 110 1.1කින් වැඩි කරනවා. එහෙම නැත්නම් 120කින් වැඩි කරනවා කිව්වොත් 1.2කින් වැඩි 1.2යි බිඳුවෙන් වැඩි කරනවා. අන්න ඒ වගේ මොකක් හරි ක්‍රමයක් ඔයගොල්ලෝ පාවිච්චි කරනවා. ඒ ක්‍රමේ පාවිච්චි කරොත් අපි හිතමු හැම ළමයෙක්ගේම ලකුණු වලට 100ට 10ක් වැඩිපුර දෙනවා. එහෙමනම් ඒ වගේ අවස්ථාවකදී මම පාවිච්චි කරනවා මෙන්න මෙහෙම එකක්. මෙතෙන්දී මේ රිසාස් කියන එක වැඩි කරනවා 100ට 5කින් වැඩි කරන්නේ 1.05කින් වැඩි කරනවා. එතකොට වැඩි වෙලා ඉන්නේ. මෙහෙම කරලා රන් කරොත් එහෙම මෙන්න මෙහෙම කරලා වැඩි කරා මම වැඩි කරායින් පස්සේ බලමු අපි රිසාස් කියන වගුව මේ හැමෝගෙම තිබ්බ අගය කලින් තිබ්බ 60 තිබ්බ කට්ටියට 100ට 0.5ක් වැඩි වෙලා ඉන්නේ නේ. 60න් 100ට 5ක්. 70න් 100ට 5ක්. 80න් 100ට 5ක්. 85න් 100ට 5ක්. 90න් 100ට 5ක්. ඔන්න ඔය විදිහට වැඩි කරලා මම හිතන්නේ මෙයා මේ වල තියෙන වටේලත් එක්ක තියෙන්නේ. මේ විදිහට මෙයා උත්තරයක් දෙනවා. මෙන්න මෙහෙම තමයි මේක කරන්න කියලා. හරි. රයිට්. එච්චර විස්තර ඕනේ නැහැ. මේ ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් වුණා නම් ප්‍රශ්නයක් වෙන්නේ මෙන්න මේ කුවරිය මේ කැල්කියුලේෂන් එක ලියපු එක.
කොහොමවත් අප්ඩේට් query කියන එක පාවිච්චි කරන්න පුළුවන් මේ වගේ යම් කිසි අගයක් එක්ක කියලා ගන්න. හරි. මතක තියෙයිද? අපි ලියමු නේද පොඩ්ඩක්. අපි ලිව්වා කොන්දේසියට්ටේ දත්ත වෙනස් කිරීම කියලා. ඕකේ ඇත්ත ලියමු අපි. මෙහිදීද නෝට් එකක් ලියමු චොට්ටක්. මෙහිදීද query design අවස්ථාවට ගොස් query design අවස්ථාවට ගොස් මෙහිදීද query design අවස්ථාවට ගොස් design මෙනුව තුලින් අප්ඩේට් අවස්ථාව තෝරන්න. අප්ඩේට් අවස්ථාව තෝරන්න. ඉන්පසු පහත ආකාරයට අවශ්‍ය වෙනස් කිරීම ඇතුළත් කරන්න. අවශ්‍ය වෙනස් කිරීම ඇතුළත් කරන්න. right. මෙන්න මේ ටික පොඩ්ඩක් ඕනනම් ලියාගමුනේ. මේකේ වැදගත් වෙන්නේ මෙන්න මේ update 2 කියන තැන තමයි අලුතෙන් එන්න ඕනේ දත්තය ඇතුළත් කරන්න. අශේන් එහෙනම් ඉවර කරලා ඉවරලා කාලා ඇවිල්ලා හපව කරමු ඈ. ඉවර කරනවා දැන් ඈ. ආයෙ කරන්නේ ඉවරයි උතනින් queries. හරි. එහෙම වුණොත් query කියන එකේ access වල queries කියන ටිකේ ওই ටික විතරයි තියෙන්නේ. ඊට පස්සේ අපිට තියෙන්නේ report කියන එක. එතකොට ඔයගොල්ලන්ට කතා report කියන එකයි ඊට පස්සේ මම කිව්වා ඔයගොල්ලන්ට නැහැ සිලබස් එකේ. නමුත් මැක්‍රෝ බටන් එකක් හදන විදිහ කියා දෙන්නක් කියලා. එතකොට ලබන සතිය අපි මේ දෙක කරමු. එතකොට මේ දෙක කරපුවම access ඉවර වෙනවා. ඊට පස්සේ ප්‍රශ්න ටිකකුත් කරමු. කරලා කොහොම හරි පුළුවන් කරගමු. මේකේ ප්‍රශ්න ලේසියි ඈ. access සාමාන්‍යයෙන් අමාරුයි. access අමාරු වුණාට exam එකේ එන ප්‍රශ්න හරි ලේසියි database පාඩක. එහෙමනම් අදට ඔතනින් නතර වෙමු. අශේන්ට බඩගිනින්න.
ඇයි ඉතින් මට පේන්නේ නැහැ උතෙන්ද බත් එකක් ගෙනත් තියාගෙන කෑවනම් හරිනේ. රෙකෝඩ් එකට ওই ටිකක් යනවානේ.